ඒවියෝක්‍රැට් තුලින් ඉදිරිපත් කරන එයා ක්‍රෑෂ් ඉන්වෙස්ටිගේෂන් සීරීස් එකේ අද වැඩසටහනින් ඔබට තොරතුරු ගෙන එන්නේ වර්ෂ 2000 ජනවාරි මාසේ 31 වෙනිදා සිදු වුණ ඇලස්කා එයාර්ලයින්ස් ෆ්ලයිට් 261 කියන ගුවන් යාන අනතුර පිළිබඳවයි. මේ අනතුර වර්ෂ 2000 මුල් භාගයේදී සිදු වුණ අනතුරක් වුණත් ඊට හේතුපාදක වුණ සාධක මොනවද කියන එක පැහැදිලිව නිරාවරණය කරගන්නට නම් තවත් දශක දෙක තුනක අතීතය හාරා උස්සන්නට අපට සිද්ධ වෙනවා. ඉතින් සුපුරුදු පරිදි මේ තොරතුරු ඔබ වෙත ගෙන එන මම ධනංජය කරුණාරත්න වෘත්තියෙන් ගුවන් යාන ඉංජිනේරුවෙක් වගේම හිටපු ගුවන් හමුදා නිලධාරියෙක්. ඉතින් මේ කුතුහලයෙන් පිරි වීඩියෝවේ අවසානයේ දක්වාම රැඳී සිටින්නටයි කියලා මම ඔබට ආරාධනා කරනවා. මේ අනතුරට මුහුණ දුන්න මැක්ඩොනල්ඩ් ඩග්ලස් DC-83 කියන ගුවන් යානයේ මව් ගුවන් යානාව වශයෙන් සැලකෙන්නේ වර්ෂ 1965 දී පවන වෙළඳපොළට හඳුන්වා දුන්න තවත් සුප්‍රකට ගුවන් යානයක් වුණ DC-9 කියන ගුවන් යානාව. ඇත්ත වශයෙන්ම එවකට පැවති ඩග්ලස් සමාගම මැක්ඩොනල්ඩ් ඩග්ලස් බවට පත් වෙන්නේ වර්ෂ 1967 දී. ඔවුන් නැරෝ බොඩි එයාක්‍රාෆ්ට් නිපදවීමෙන් ඉහළ කීර්තියක් එම වකවානුවේදී දිනාගෙන සිටියා. මේ DC-9 කියන ගුවන් යානාවේ තිබුණ සුවිශේෂී හැකියාවන් නිසාම ඔවුන් පසු කාලීනව තවත් වැඩි දියුණු කරපු ගුවන් යානා මාදිලි කිහිපයක්ම වෙළඳපොළට හඳුන්වා දෙන්නටත් පසු කාලීනව කටයුතු යෙදුණා. වර්ෂ 1982 පමණ වෙනකොට DC-9 කියන ගුවන් යානාවේ නිෂ්පාදන කටයුතු නවතා දමපු මැක්ඩොනල්ඩ් ඩග්ලස් සමාගම එතෙන් සිට මේ ගුවන් යානාවේ ප්‍රධාන මූලික සැකැස්ම පදනම් කරගනිමින් MD-81, 82, 83 සහ MD-88 කියන ගුවන් යානා මාදිලි කිහිපයක්ම පසු කාලීනව වෙළඳපොළට හඳුන්වලා දුන්නා. කොහොම නමුත් මැක්ඩොනල්ඩ් ඩග්ලස් සමාගම වර්ෂ 1997 දී පවන බෝයින් සමාගම හා ඒකාබද්ධ වීමක් සිද්ධ වුණා. එහෙම නැත්නම් මර්ජර් එකක් සිද්ධ වුණා. එතෙන් පටන් මැක්ඩොනල්ඩ් ඩග්ලස් සමාගම විසින් නිෂ්පාදනය කරපු සියලුම ගුවන් යානාවල වගකීම පැවරුනේ බෝයින් සමාගමටයි. ඉතින් මේ ප්‍රතිඵලයක් වශයෙන් මම කලින් කියපු DC-80 කියන ෆැමිලි එකේ ගුවන් යානාවල අවසන් සමාජිකයා විදිහට Boeing 717 කියන ගුවන් යානාව පසු කාලීනව බෝයින් සමාගම විසින් හඳුන්වා දුන්නා. ඉතින් මේ සිදුවීමට හේතුපාදක වුණ MD-83 වර්ගයේ ගුවන් යානාව වර්ෂ 2000 ජනවාරි මාසේ 31 වෙනිදා මෙක්සිකෝවේ පුවර්තෝ වයර්තා නුවර පිහිටි ගුස්ටාවෝ ඩයස් කියන ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වෙනවා. ඇත්ත වශයෙන්ම මේ ගුවන් ගමනක් සිදු වුණේ පැසෙන්ජර් ෆ්ලයිට් එකක් හැටියටයි. නමුත් මෙක්සිකෝවට පැමිණි මේ ගුවන් ගමන තුලදී කිසිදු ආකාරයක අමුතු සිදුවීමක් සිදු නොවන බව තමයි අදාළ ගුවන් ගමන සිදු කරපු ගුවන් කාර්ය මණ්ඩලය ඊළඟ ගුවන් ගමන සඳහා සූදානම්ින් සිටි ගුවන් කාර්ය මණ්ඩලයට දැනුම් දීලා තිබුණේ. ඇත්ත වශයෙන්ම ඊළඟ අදියරේදී මේ ගුවන් යානය නියමිත වෙලා තිබුණේ මෙක්සිකෝවේ සිට සියැටල් දක්වා ගමන් කරන්නටයි. එහිදී ඔවුන්ට අතරමඟදී සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර ගුවන් තොටුපළක ගොඩ බාන්නටත් අදාළ ෆ්ලයිට් ෂෙඩියුල් එක අනුව සැලසුම් කරලා තිබුණා. ඉතින් මේ රිටර්න් ෆ්ලයිට් එක සඳහා ඉතාමත් ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ ගුවන් කාර්ය මණ්ඩලයේ සමාජිකයින් දෙදෙනෙකුත් එක් වෙලා සිටි බව වාර්තා වෙනවා. මේ ෆ්ලයිට් එකේ කැප්ටන් පයිලට් විදිහට අවුරුදු 53ක් වුණ ටෙක් තොම්සන් කියන මහත්මයා කටයුතු කරලා තියෙනවා වගේම ඔහු ඉන් පෙර ඒ කියන්නේ 1982 පමණ පටන් ජෙට් ඇමරිකා සහ ඇලස්කා එයාර්ලයින්ස් කියන ගුවන් සමාගම් වලත් සේවයේ නිරත වෙලා ඉඳලා තියෙනවා. පියාසර පැය 17750ක තරම් දැවැන්ත අත්දැකීම් සම්භාරයක් හිමි ඔහු එයින් පැය 4000ක්ම එකතු කරගෙන තිබුණේ MD-80 කියන එයාක්‍රාෆ්ට් ෆැමිලි එකට අයත් ගුවන් යානා පැදවීමෙන්. ඒ වගේම ඔහුගේ තියෙන විශේෂත්වය තමයි ඔහු පයිලට් කෙනෙක් වශයෙන් සිවිල් ඒවියේෂන් වලට සම්බන්ධ වෙන්නට කලින් ඇමරිකානු ගුවන් හමුදාවේ පයිලට් කෙනෙක් වශයෙන් උත් කටයුතු කරලා තියෙනවා. ඔහුගේ ෆස්ට් ඔෆිසර් වශයෙන් කටයුතු කළේ 57 හැවිරිදි ෆස්ට් ඔෆිසර් බිල් ටැන්ස්කි. ඔහුත් විශ්‍රාමික හමුදා සමාජිකයෙක්. නමුත් ඔහු විසින් සේවය ලබා දී තිබුණේ ඇමරිකානු නාවික හමුදාවටයි. නමුත් සිවිල් ගුවන් සේවය හා එක්වීමෙන් පසුව ඔහු පැය 8140ක තරම් අත්දැකීම් සම්භාරයක් එකතු කරගෙන තිබුණා. ඒ අතරිනුත් පැය 8000ක්ම ඔහු එකතු කරගෙන තිබුණේ MD-80 ෆැමිලි එකේ එයාක්‍රාෆ්ට් පැදවීමෙන්. ඉතින් ඒ අනුව ඔබට පැහැදිලි වෙනවා ඇති මේ ෆස්ට් ඔෆිසර්ට MD-80 ෆැමිලි එකේ එයාක්‍රාෆ්ට් පැදවීම සම්බන්ධයෙන් කෙතරම් විශාල අත්දැකීම් සම්භාරයක් තිබුණද කියන කාරණාව. පුවර්තෝ වයර්තා නුවර සිට සියැටල් දක්වා ගමන් කරන මේ ගුවන් යානයේ ගමන් කිරීම සඳහා ගුවන් මගීන් 83 දෙනෙක් එක් වෙලා සිටියා. ඒ වගේම මේ ගුවන් ගමන යොදාගෙන තිබුණ ජනවාරි 31 වෙනිදා දිනය ගුවන් ගමන් සඳහා ඊටාම හොඳ තත්ත්වයන් තිබුණ දිනයක් වශයෙන් අපට හඳුන්වන්නට පුළුවන්. මොකද ඊටාම හොඳ විසිබිලිටි එකක්, ක්ලවුඩ්ස් වලින් තොර අහසක් සහ දීප්තිමත් හිරු එළියක් ආදී ගුවන් නියමුවෙකු ගුවන් යානාවක් පැදවීමට බලාපොරොත්තු වන සියලුම සාධක මේ දිනේ තිබුණයි කියන්න පුළුවන්. ඒ අනුව මේ ෆ්ලයිට් එකේ ෆස්ට් ලෙග් එක එහෙම නැත්නම් පුවර්තෝ වයර්තා නුවර සිට සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර දක්වා පියාසර කිරීමේදී පයිලට් ෆ්ලයින් වශයෙන් කටයුතු කරන්නට වගකීම පැවරලා තිබු ෆස්ට් ඔෆිසර් බිල් ටයි.
ඒ අනුව එදින දහවල් 1:30ට පමණ මේ ගුවන් යානාව කිසිදු ගැටලුවකින් තොරව ගුස්ටාවෝ ඩියස් කියන ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ යාමෝන් වුණා. එයාක්‍රාෆ්ට් එක ටේක් ඔෆ් කිරීමෙන් පසුව අඩි 6200ක තරම් උසක් දක්වා යනකම් ෆර්ස්ට් ඔෆිසර් බිල් එයාක්‍රාෆ්ට් එක මැනුවලි තමයි ෆ්ලයි කරේ. ඉන් අනතුරුව ඔහු එයාක්‍රාෆ්ට් එකේ ඔටෝ පයිලට් සිස්ටම් එකට අවශ්‍ය කරන data feed කිරීමෙන් පසුව ඒ කියන්නේ එයාක්‍රාෆ්ට් එකේ trim systems flight controls වල trim කළ යුතු අදාළ data නිවැරදි විදිහට සකස් කිරීමෙන් අනතුරුව ඔහු ඔටෝ පයිලට් සිස්ටම් එක engage කරන්නට කටයුතු කළා. ඉන් අනතුරුව ඔහුගේ බලාපොරොත්තු වුණේ ඔහුගේ planned cruising altitude එක වන අඩි 31000ක උසක් දක්වා මේ ගුවන් යානාව ඉහළට climb කිරීමයි. මේ ආකාරයෙන් මේ ගුවන් යානාව knots 330ක පමණ වේගයකින් climb කරමින් සිටියා බොහොම සීරුමාරුවට. කොහොම නමුත් අඩි 23000ක පමණ සීමාව පසු කරද්දී ගුවන් යානාවේ ස්පීඩ් එක knots 285ක් දක්වා පමණ drop වෙන ආකාරයේ ගුවන් නියමුවට දැක ගන්නට ලැබුණා. ඒත් එක්කම ඔවුන්ට තමුන්ගේ එනන්ෂීට පැනල් එකේ එහෙම නැත්නම් warning සහ cautions ලබා දීම සඳහා තියෙන පැනල් එකේ ඔවුන්ට trim එනන්ෂීට warning light එක illuminate වෙන ආකාරය නිරීක්ෂණය කරන්නට ලැබුණා. අත වශයෙන්ම මේ warning එක ගුවන් යානාවේ flight control system එකේ trim system එක අදාළව කිසියම් ආකාරයක ගැටලු සහගත තත්ත්වයක් පවතින බවට ගුවන් නියමුවන්ට ලබා දෙන අනතුරු හැඟවීමක්. කොහොම වුණත් තවදුරටත් ගුවන් යානාව අඩි 26000ක පමණ උසක් දක්වා ක්ලයිම් කරමින් සිටියා. එතනින් පසුව ගුවන් යානාව level off වීමට ලක් වුණා. ඒ නිසා මේ අවස්ථාවේදී ෆර්ස්ට් ඔෆිසර් බිල් කල්පනා කරනවා තමුන් එයාක්‍රාෆ්ට් එකේ ඔටෝ පයිලට් සිස්ටම් එක ඩිසෙන්ගේජ් කරලා නැවත වතාවක් ගුවන් යානාවේ පාලනය Taman අතර ගත යුතුයි. ඉන් අනතුරුව ඔහු මැනුවලි ෆ්ලයි කරන්නට ආරම්භ කරා. ගුවන් යානාව මැනුවලි ෆ්ලයි කිරීම කෙතරම් ඔහුට අපහසු කර්තව්‍යයක් වුණාද කියනවා නම් ඔහුට කිලෝග්‍රෑම් ෆෝස් 22ක තරම් සැලකිය යුතු අන්දමේ විශාල බලයක් යොදවන්නට සිද්ධ වුණා ගුවන් යානාව ක්ලයිම් කරමින් තබා ගන්න විදිහට තමුන්ගේ කන්ට්‍රෝල් කොලම් එක මූව් කරන්නට. මොකද ඒකට හේතුව තමයි ගුවන් යානාවේ එලිවේටර්ස් වල එහෙම නැත්නම් හොරිසොන්ටල් ස්ටැබිලයිසර්ස් වල trim එක ක්‍රියාත්මක නොවීම. මේ ආකාරයෙන් ෆ්ලයිට් කන්ට්‍රෝල්ස් වලට trim එකක් ලබා දීලා තියෙන්නේ. එය මැනුවලි හසුරුවන අවස්ථාවකදී ගුවන් නියමුවාට දරන්නට වෙන අධික වෙහෙස අඩු කිරීම සඳහා තමයි ෆ්ලයිට් කන්ට්‍රෝල්ස් වලට මේ විදිහේ trims ලබා දීලා තියෙන්නේ. අපි ෆ්ලයිට් කන්ට්‍රෝල්ස් පිළිබඳ වෙනම සාකච්ඡා කරන වීඩියෝ එකකදී මේ ෆ්ලයිට් කන්ට්‍රෝල් සහ ඒකේ trim එකේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වැඩිදුර කතා කරමු. නමුත් දැනට මේ වීඩියෝවේ තියෙන කරුණු තේරුම් ගැනීම සඳහා මම හිතනවා ඔබට trim එකකින් සිද්ධ කරන්නේ ගුවන් නියමුවාට දැනෙන fatigue එක අඩු කිරීම බව ප්‍රකාශ කිරීම පමණක් සෑහයි කියලා. කොමාරි මේ ආකාරයෙන් අඩි 31000ක තමුන්ගේ cruising altitude එක දක්වා ගුවන් යානාව ඉහළට රැගෙන යන්නට ෆර්ස්ට් ඔෆිසර් බිල් සමත් වෙනවා. එයාක්‍රාෆ්ට් එක අඩි 31000ක ස්ටැබිලයිස් කරලා level off කරාට පස්සේ යම්කිසි විදියකින් ඔවුන්ට අත්විඳින්නට සිදු වුණ මේ විශාල fatigue එක අඩු වුණ බවක් තමයි දක්වන්න ලැබෙන්නේ. ඒත් එක්කම ඒ වෙන විට ගුවන් යානාවේ fuel දහනය වීම නිසා ගුවන් යානාවේ බරත් කිසියම් විදිහකින් අඩු වෙලා තිබුණා. ඒ නිසා ඔවුන්ට ගුවන් යානාව අඩි 31000ක උසක දිගටම cruise කිරීමේදී ලොකු ෆෝස් එකක් යොදන්නට සිද්ධ වුණේ නැහැ. එයාක්‍රාෆ්ට් එකේ ස්ටැබිලයිසර් පද්ධතිය නිසි ආකාරයෙන් හසුරුවා ගැනීම සඳහා. ඉතින් මේ ආකාරයෙන් එයාක්‍රාෆ්ට් එක level off කිරීමෙන් පසුව ඔවුන්ට ලැබුණ යම් තරමක කාලය ඔවුන් උපයෝගී කරගන්නට බැලුවා. එයාක්‍රාෆ්ට් එකේ දැනට මේ උද්ගත වෙලා තිබෙන ගැටලුව මොකක්ද කියන එක ඔවුන්ට निराකරණය කරගන්නට පුළුවන්ද කියලා. එහෙම නැත්නම් ඒක in flight trouble shooting එකක් කරගන්නට පුළුවන්ද කියලා ඔවුන් උත්සාහ කරන්නට කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි ගුවන් නියමුවන්ට ලබා දීලා තියෙන quick reference handbook එකේ තියෙන non normal checklist එක go through කරන්නට ඔහු කටයුතු කළේ. එහිදී ඔහු බලාපොරොත්තු වුණා එයාක්‍රාෆ්ට් එකේ trim system එකට අදාළව තියෙන ගැටලුවක් ක්ෂණිකව निराකරණය කරගන්නට ඔහුට ක්‍රමවේදයක් තිබෙනවද කියලා. සැබවින්ම ඒ වගේ ක්‍රමවේද දෙකක් පිළිබඳව මේ quick reference handbook එකේ සඳහන් වෙලා තිබුණා. ඉන් අනතුරුව ඔහු එළඹුණේ ඒ පියවර දෙක අනුගමනය කිරීම සඳහායි. හොඳයි. ඊළඟට මේ එයාක්‍රාෆ්ට් එක දැන් සිද්ධ වෙන්නේ මොකක්ද කියලා අවබෝධ කරගන්න නම් ඔබට මේ එලිවේටර් සිස්ටම් එක trim කරන මෙකැනිසම් එක පිළිබඳව කිසියම් අවබෝධයක් ලබා දිය යුතුයි කියලා මම හිතුවා. එයාක්‍රාෆ්ට් එක මැනුවලි ෆ්ලයි කරන අවස්ථාවකදී වුණත් එහෙම නැත්නම් ඔටෝ පයිලට් එන්ගේජ් කරලා ෆ්ලයි කරන අවස්ථාවකදී වුණත් මේ trim පද්ධතිය ක්‍රමානුකූලව සීරුමාරු කිරීම සඳහා ගුවන් යානාවේ control column එකේ තිබෙනවා switches දෙකක්. මේකට කියන්නේ pickle switches කියලා. මේ pickle switches ක්‍රියාත්මක කරවීමෙන් elevator system එක හසුරවන motors පනගැන්වීම සහ motors ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා. මේ motors වලින් ලබා දෙන බලයෙන් jack screw එකක් ක්‍රියාත්මක වෙනවා. ඒ jack screw එක ආධාරයෙන් තමයි stabilizer movement එක ඉහළ සහ පහළ යාම සිද්ධ වෙන්නේ. අත වශයෙන්ම jack screw එකක් කියන එක මොකක්ද කියන එක සරලව පැහැදිලි කළොත් ඔබේ කාර් එකේ ටයර් පංක්චර් එකක් සිද්ධ වුණොත්
ඔබට ටයර් එක මාරු කරන්නට සිද්ධ වෙනවා. ඒ අවස්ථාවේදී මොකද කරන්නේ? ඔබට සිද්ධ වෙනවා කාර් එකේ ජැක් එක ආධාරයෙන් ඒ අදාළ රෝදයේ තියෙන ප්‍රදේශය එසවීමක් කරලා රෝදය ඉවතටගෙන ස්පෙයා වීල් එක නැවත සවි කරන්නට. ඉතින් මේ ඔබ කාර් එක ඔසවන්නට භාවිතා කරන කායකයේ ජැක් එකක් වැඩ කරන්නේ මේ ජැක් ස්ක්‍රූ කියන කන්සෙප්ට් එකට අදාළයි. ඒ කියන්නේ මෙහිදී threaded shaft එකක් ආධාරයෙන් තවත් නට් එකක්. එහෙම නැත්නම් වෙනත් මාස් බොඩි එකකට සම්බන්ධ කරපු threaded නට් එකක් ඒ හරහා ගමන් කිරීම සිද්ධ වෙනවා. එතකොට මේ threaded shaft එක කරකැවීමෙන් අපිට මේ නට් එක හෝ එහෙම නැත්නම් මේ නට් එක සම්බන්ධ වෙලා තියෙන බොඩි මාස් එක මූව් කරන්නට හැකියාව ලැබෙනවා. ඒ අනුව තමයි මේ කාර් එකේ තියෙන විශාල බර අපිට බොහොම පහසුවෙන් ඉහළ නංවන්නට මේ ජැක් ස්ක්‍රූ මෙකැනිසම් එක ආධාරයෙන් හැකි වෙන්නේ. ඒ වගේම මේ ජැක් ස්ක්‍රූ කන්සෙප්ට් එක එයාක්‍රාෆ්ට් එකේ ස්ටැබිලයිසර් සිස්ටම් එක කන්ට්‍රෝල් කරන්නට භාවිතා කිරීමෙන් ඔබට පැහැදිලි වෙනවා ඇති ස්ටැබිලයිසර් සර්ෆස් එක මත ඇතිවන අධික බලය මේ ජැක් ස්ක්‍රූ එක ආධාරයෙන් බොහොම පහසුවෙන් ඒ ලෝඩ් එක ඇබ්සෝබ් කරගන්නට පුළුවන් කියලා. ඉතින් කිසියම් විදියකින් මේ ස්ටැබිලයිසර් එකට කනෙක්ට් වෙලා තියෙන ජැක් ස්ක්‍රූ එක ක්‍රියාත්මක වන මෝටර්ස් මේ පිකල් ස්විචස් වලින් කන්ට්‍රෝල් කරන්නට බැරි වුණොත් ඊළඟට පයිලට්ස් ක්වික් රෙෆරන්ස් හෑන්ඩ්බුක් එකේ ලබා දීලා තියෙන ඔප්ෂන් එක තමයි ඔවුන්ට throttle quadrant එක ආසන්නයේ තිබෙන තවත් ස්ටෑන්ඩ්බයි ස්විචස් දෙකක් ආධාරයෙන් මේ ජැක් ස්ක්‍රූ එකම ක්‍රියාත්මක කරවිය හැකි ස්ටෑන්ඩ්බයි මෝටර්ස් ක්‍රියාත්මක කරවන්නටත් පුළුවන්. ඒ පළවෙනි ස්ටෑන්ඩ්බයි ඔප්ෂන් එකත් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඔවුන්ට තවත් මෙකැනිකල් ඔප්ෂන් එකක් ලබා දීලා තියෙනවා. ඒකට තමයි කියන්නේ සූට්කේස් හැන්ඩල්ස් කියලා. ඒ සූට්කේස් හැන්ඩල්ස් පාවිච්චි කිරීමෙන් ඔවුන්ට බලන්නට පුළුවන් මේ එයාක්‍රාෆ්ට් එකේ ස්ටැබිලයිසර් ට්‍රිම්ස් වැඩ කරනවද කියලා. ඉතින් මේ කියන කිසිදු පියවරක් වැඩ කරන්නේ නැත්නම් ක්වික් රෙෆරන්ස් හෑන්ඩ්බුක් එකේ පැහැදිලිව සඳහන් වෙනවා කිසිදු අවස්ථාවක එයාක්‍රාෆ්ට් එක නැවත ඔටෝ පයිලට් මෝඩ් එකට එන්ගේජ් කරන්නට එපයි කියලා. මොකද ඒකට හේතුව තමයි කිසිදු ආකාරයකින් මොකද මේ පියවර තුනම අනුගමනය කිරීමෙන් පසුවත් ස්ටැබිලයිසර් ට්‍රිම් පද්ධතිය ක්‍රියාත්මක නොවෙනවයි කියන්නේ බොහෝ දුරට මේ සිස්ටම් එකේ පවතින්නේ ඉලෙක්ට්‍රිකල් දෝෂයක් නෙවෙයි. ඒ කියන්නේ වෙනත් දෝෂයක්. ඒ නිසා ඔටෝ පයිලට් සිස්ටම් එක එන්ගේජ් කිරීමෙන් මේ දෝෂය මගහරවා ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් මේ සියලු පියවරයන් අසාර්ථක වීමෙන් පසුවත් ඔවුන් මේ වන විට පැය දෙකකටත් අධික කාලයක් ගුවන් යානාව ඔටෝ පයිලට් සිස්ටම් එකේ ආධාරයක් නොමැතිව මැනුවලි ෆ්ලයි කරමින් සිටියා. කොහොම නමුත් පැසිෆික් වේලාවෙන් පස්වරු 3:47ට යලිත් වතාවක් එයාක්‍රාෆ්ට් එකේ ඔටෝ පයිලට් සිස්ටම් එක එන්ගේජ් කරන්නට ගුවන් නියමුවන් කටයුතු කරලා තිබුණා. මේ සියලුම තොරතුරු මම ඔබට ගෙනාවේ ෆ්ලයිට් ඩේටා රෙකෝඩ් එකේ සඳහන් වෙලා තිබුණ කරුණු වලින්. මොකද කියනවා නම් එයාක්‍රාෆ්ට් එකේ කොක්පිට් වොයිස් රෙකෝඩ් එකේ සටහන් වෙලා තිබුණේ ෆ්ලයිට් එකේ අන්තිම පැය භාගයට අදාළ තොරතුරු පමණයි. කොහොම නමුත් පස්වරු 3:49 පසුගිය තත්පර 49 දී කොක්පිට් වොයිස් රෙකෝඩ් එකේ ඩේටා සටහන් වීම ආරම්භ වෙනවා. ඒ අවස්ථාව වෙනකොට සටහන් වෙලා තිබුණේ ගුවන් නියමුවන් ඇලස්කා එයාර්ලයින්ස් වල මේන්ටනන්ස් ඇන්ඩ් ඔපරේෂන්ස් ෆ්‍රීකවන්සි එකට එන්ගේජ් වෙලා තමුන්ගේ එයාර්ලයින් එකේ ඉංජිනේරුවන් හා සම්බන්ධ වෙමින් මේ ගැටලුව निराකරණය කරගන්නට එහෙම නැත්නම් ට්‍රබල් ෂූට් කරගන්නට ඔවුන්ගේ සහයෝගය ලබා සිටීම තමයි සටහන් වෙලා තිබුණේ. කොහොම වුණත් ඇලස්කා ඉංජිනේරුවන්ගෙන් මේ සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා කැප්ටන් ටෙඩ් තීරණය කරනවා ගුවන් යානාව සෑන් ෆ්‍රැන්සිස්කෝ නුවර දක්වා පියාසර කිරීම වෙනුවට තමුන් ඒ වෙනකොට රැඳී ඉඳපු ගුවන් අවකාශයට වඩාත් සමීපයෙන් ලොස් ඇන්ජලිස් ගුවන් තොටුපළට මේ ගුවන් යානාව ඩයිවර්ට් කරලා එහි ලෑන්ඩින් කිරීමක් සිදු කරන්නට. කොහොම නමුත් මේ සැලසුම ඇලස්කා එයාර්ලයින් එකේ ඔපරේෂනල් ඩිපාර්ට්මන්ට් එකට දැනුම් දුන්නට පස්සේ ඔවුන් ඒ පිළිබඳව දැක්වේ බොහොම අයහපත් ප්‍රතිචාරයක්. සාමාන්‍යයෙන් ගුවන් නියමුවෙක් කිසිදු අවස්ථාවක තමුන්ගේ ගුවන් යානාව නියමිත ෆ්ලයිට් පාත් එකෙන් ඩයිවර්ට් කරන්නට කිසිදු කැමැත්තක් දක්වන කාරණයක් නෙමෙයි. මොකද එය ඔවුන්ටත් ඒ වගේම ගුවන් මගීන්ටත් තමුන්ගේ ගුවන් සමාගමටත් විශාල අමතර වියදමක් අමතර කාලයක් ගතවන සහ බොහොම වෙහෙස දනවන ක්‍රියාවලියක්. නමුත් එහෙම තත්වයක් යටතේ වුණත් ගුවන් නියමුවෙක් තමුන්ගේ එයාක්‍රාෆ්ට් එක ඩයිවර්ට් කරන්නට විමසීමක් කරන්නේ අනිවාර්යෙන් එය අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්වීම නිසා බව මේ ඇලස්කා එයාර්ලයින් එකේ ඔපරේෂනල් ඩිපාර්ට්මන්ට් එක අවබෝධ කරගත්ත බවක් පෙනෙන්නට නැහැ. කොහොම නමුත් පසුව ඇලස්කා එයාර්ලයින්ස් එකේ ඔපරේෂනල් කන්ට්‍රෝලර් කියනවා එහෙනම් සුදුසු තීරණයක් ඔබ ගන්න. කොහොම නමුත් ඔබට ලොස් ඇන්ජලිස් ගුවන් තොටුපළේ ලෑන්ඩ් කිරීමක් සඳහා අමතර කාලයක් ගත කරන්නට සිද්ධ වෙයි. මොකද මේ වගේ අන්ෂෙඩියුල්ඩ් එමර්ජන්සි ෆ්ලයිට් එකක් ලෑන්ඩ් කිරීම සඳහා වෙනම පර්මිෂන් ගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට සිද්ධ වෙන නිසා. සමහරක් විට මෙවැනි ප්‍රතිචාරයක් ලැබෙන්නට හේතුවක් වෙන්නටත් ඇත්තේ මේ වෙන තාක්ම ගුවන් නියමුවන් විසින් කිසියම් ආකාරයක ඩිස්ට්‍රස් එහෙම නැත්නම් එයාක්‍රාෆ්ට් එකේ ඉමර්ජන්සි තත්ත්වයක් ඇති වෙලා තියෙන බව සඳහන්
නොකර සිටීම නිසා වෙන්නටත් පුළුවන්. ඉතින් ඒ අනුව පයිලට්ස් දෙන්න තීරණය කරනවා තමුන්ගේ ඔරිජිනල් රූට් එකේම කන්ටිනියු කරන්න. කොහොම නමුත් ලොස් ඇන්ජලිස් එයාපෝට් එක අප්‍රෝචබල් ඩිස්ටන්ස් එකකට ආවට පස්සේ එයාක්‍රාෆ්ට් එක තමුන්ගේ ඔරිජිනල් රූට් එකෙන් ඩයිවර්ට් කරලා ලොස් ඇන්ජලිස් එයාපෝට් එකේ ලෑන්ඩ් කරන්නට අවසාන වශයෙන් ඔවුන් තීරණය කරපු බව තමයි කොක්පිට් වොයිස් රෙකෝඩ් එකේ සටහන් වෙලා තිබුණ ගුවන් නිමුවන් දෙදෙනා අතර සිදුවන සංවාදයන් ගැන අපට පැහැදිලි වෙන්නේ. මොකද කියනවා නම් ඔවුන්ට තවදුරටත් ගුවන් යානාවේ ලෑන්ඩින් වේට් එක අඩු කර ගැනීම සඳහා ෆුවල් බර්න් කරන්නට ඒ වගේම තවදුරටත් මේ සිස්ටම් එකේ ඇති වුණ ගැටලුව निराකරණය කරගන්නට ට්‍රබල් ෂූට් කරන්නට කාලයේ ඉතිරි වීම ඊට හේතුවයි. ඒත් එක්කම ඊළඟට ඔහු ඩිසයිඩ් කරනවා එයාක්‍රාෆ්ට් එක රන්වේ එකට අප්‍රෝච් කරන්නට කලින් ඊට පෙර ආතුව මේ 31000ක ඉහළ උසක සිට ක්‍රමානුකූලව ගුවන් යානාව පහතට ගෙන එන්නට. මොකද එහිදී ඔහුගේ අභිප්‍රාය වෙන්නේ ගුවන් යානාවේ ඔවුන් මේ දක්වා අත් නොදකපු ආකාරයේ ප්‍රශ්නයක් තිබෙනවා නම් ෆ්ලයිට් කන්ට්‍රෝල්ස් පද්ධතිය ආශ්‍රිතව විශේෂයෙන්ම එවැනි ගැටලුවක් තිබෙනවා නම් ඒ පිළිබඳව පූර්ව දැනුවත් වීමක් සහ එවැනි ප්‍රශ්නයක් තියෙනවා නම් එය ට්‍රබල් ෂූට් කරගන්නට ඔවුන්ට ඒ කාලය භාවිතා කරන්නට පුළුවන් වීම නිසා කිසියම් හේකින් ඔවුන් දිගින් දිගටම ලොස් ඇන්ජලිස් එයාපෝට් එකේ අප්‍රෝච් එක දක්වාම මේ හයිට් එකේම ෆ්ලයි කරලා අවසාන වශයෙන් ලෑන්ඩින් වලදී කිසියම් ආකාරයක ගැටලුවක් මතුවෙනවා නම් ඒක ලොස් ඇන්ජලිස් එයාපෝට් එකට වගේම ඒ අවට තියෙන දේපළ වලට වගේම ඒ මිනිස් ජීවිත වලට දැඩි අනතුරක් ගෙන දෙන්නට පුළුවන් බව තමයි කැප්ටන් ටෙඩ්ගේ අදහස වුණේ. ඉතින් ඒ නිසා ඔහු මේ අවස්ථාවේදී ගුවන් යානාව සමීපයට පැමිණෙන්නට කලින් මේ ආකාරයේ ක්‍රියාවලියක් සිදු කරන්නට අනුගමනය කිරීම ඉතාමත් ප්‍රශංසනීය සහ ගුවන් නියමුවෙකුගෙන් බලාපොරොත්තු වෙන්නට පුළුවන් ඉතාම ඉහළ ගණයේ සිටුේෂනල් අවයර්නස් එකක් වශයෙන් අපට සඳහන් කරන්නට පුළුවන්. වේලාව පස්වරු 3 පසුවී විනාඩි 59යි තත්පර 44ට යලිත් වතාවක් කැප්ටන් ටෙඩ් ඒ වෙන විටත් ඔටෝ පයිලට් පද්ධතිය ආධාරයෙන් ෆ්ලයි කරමින් තිබුණ එයාක්‍රාෆ්ට් එකේ කන්ට්‍රෝල්ස් නැවත වතාවක් තමුන්ගේ ෆර්ස්ට් ඔෆිසර් බිල්ට ලබා දෙනවා. එලෙස සිදු කිරීමෙන් ඔහු බලාපොරොත්තු වුණේ ලොස් ඇන්ජලිස් එයාපෝට් එකේ ලෑන්ඩ් කරන්නට අවශ්‍ය ප්‍රිපරේෂන්ස් සිදු කිරීමයි. කැප්ටන් ටෙඩ්ට තවත් අදහසක් ක්‍රියාත්මක කරන්නට සිද්ධ නැගෙනවා. ඒ අවස්ථාවේදී ඔහු සිදු කරන්නේ පිකල් ස්විචස් සහ සූට්කේස් හැන්ඩල් කියන රිඩන්ඩන්ට් සිස්ටම්ස් දෙකම එක්වර ක්‍රියාත්මක කරවීම. එයින් ඔහු බලාපොරොත්තු වෙන්නට ඇත්තේ කිසියම් හෝ ආකාරයකින් මේ ට්‍රිම් මෝටර්ස් ක්‍රියාත්මක කරවීමෙන් යලිත් වතාවක් ස්ටැබිලයිසර් එක ක්‍රියාත්මක කරවන්නට පුළුවන් වේද කියලයි. කොහොම නමුත් ඔවුන් කිසිදු ආකාරයකින් බලාපොරොත්තු නොවන විදිහට මේ තාක් වෙලා ඒ කියන්නේ පැය දෙකකට අධික කාලයක් මුළුල්ලේ 0.4 degrees කියන pitch down attitude එකකට සෙට් වෙලා තිබුණ ස්ටැබිලයිසර් ඇන්ගල් එක 3.1 degrees pitch down attitude එකක් දක්වා ඉතාමත් වේගයෙන් වෙනස් වුණ ආකාරය ෆර්ස්ට් ඔෆිසර් බිල් නිරීක්ෂණය කරනවා. ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී අපට නිගමනය කරන්නට සිද්ධ වෙනවා මෙන්න මේ වගේ දෙයක්. ඒ තමයි මේ තාක් දුර 0.0 degrees pitch down attitude කියන පොසිෂන් එකේ ස්ටක් වෙලා තිබුණ ස්ටැබිලයිසර් එක කැප්ටන් ටෙඩ් සිදු කරපු දෙයක් සමගින් යලිත් වතාවක් එතනින් රිලීස් වෙලා ස්ටැබිලයිසර් එකට ෆ්‍රීලි එහා මෙහා මූව් වෙන්න පුළුවන් විදියට ජැක් ස්ක්‍රූ එකේ පාලනය සම්පූර්ණයෙන් ගිලිහිලා තියෙන බව. මොකද කියනවා නම් සාමාන්‍යයෙන් එයාක්‍රාෆ්ට් එකක එලිවේටර්ස් වල තියෙන්නේ ඉන්වර්ටඩ් එයාෆොයිල් එකක්. මේ ඉන්වර්ටඩ් එයාෆොයිල් එකට ඉන්කමින් එයා වැඩිම. එහෙම නැත්නම් රිලටිව් වින්ඩ් එක ඒ මත වැඩිම නිසා තමයි එයාක්‍රාෆ්ට් එකේ එලිවේටර්ස් මෙන්න මේ වගේ ඇන්ගල් එකකට ටිල්ට් වෙන්න පුළුවන්. ඇත්තම මේක ඉන්වර්ටඩ් එයාෆොයිල් එකක් නිසා මේ ආකාරයෙන් පිච් ඇන්ගල් එක වෙනස් වීමේදී සිද්ධ වෙන්නේ එයින් උත්පාදනය කරන ලිෆ්ට් බලය අඩුවීම. මේ ලිෆ්ට් බලය අඩුවීම නිසා තමයි එයාක්‍රාෆ්ට් එක නෝස් ඩවුන් ඇටිටියුඩ් එකකට එළඹීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී සිද්ධ වුණේ සම්පූර්ණ වශයෙන්ම ජැක් ස්ක්‍රූ එකේ තිබුණ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම බිඳ වැටීම කියලා අපට නිගමනය කරන්නට පුළුවන්. ඒ වගේම මෙතනින් පසුව ගුවන් නියමුවන්ට කිසිදු අවකාශයක් තිබුණේ නැහැ. එයාක්‍රාෆ්ට් එකේ පිච් අප් සහ පිච් ඩවුන් මූව්මන්ට් එක පාලනය කරන්නට තිබෙන එකම කන්ට්‍රෝල් සර්ෆස් එක වන ස්ටැබිලයිසර්ස් කිසිදු ආකාරයකින් පාලනය කරන්නට එහෙම නැත්නම් හසුරුවා ගන්නට. ස්ටැබිලයිසර් එකේ සිදුවන මේ ක්‍රියාදාමයේ සම්පූර්ණ වශයෙන්ම ෆ්ලයිට් ඩේටා රෙකෝඩ් එකේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම එයාක්‍රාෆ්ට් එකේ පිටුපසින් ඇසෙන බොහොම කුඩා ශබ්දයක් විදිහට කොක්පිට් වොයිස් රෙකෝඩ් එකේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම කැප්ටන් පයිලට් සූට්කේස් හැන්ඩල්ස් ක්‍රියාත්මක කරන ආකාරය යම් තරමක සැලකිය යුතු ශබ්දයක් වශයෙන් උත් කොක්පිට් වොයිස් රෙකෝඩ් එකේ සඳහන් වෙලා තිබුණා. කොහොම වුණත් මේ ක්‍රියාවලිය සිදුවීමත් සමගින් එක්වරම තිගැස්මකට ලක් වුණ ෆර්ස්ට් ඔෆිසර් බිල් ඔහු තමුන්ගේ කැප්ටන්ගෙන් විමසා සිටිනවා what are you doing කියලා. ඇතෙන්ම ඔබ මොකක්ද කරන්න කියලා තමයි ඔහු අහන්නේ.
ඇතෙන්ම ඒට පිළිතුරු දෙමින් කැප්ටන් ටෙඩ් සඳහන් කරන්නේ මම ඔටෝ පයිලට් පද්ධතිය ඩිසෙන්ගේජ් කරයි කියලා. මේ අවස්ථාවේදී ගුවන් යානාව විනාඩියකට අඩි 7000ක තරම් දැවැන්ත වේගයකින් ඩයිව් කරමින් සිටිනවා. මීට සමගාමීව එයාක්‍රාෆ්ට් එකේ ස්පීඩ් එකත් විශාල වශයෙන් වැඩිවීමකට ලක් වෙනවා. ඒ අවස්ථාවේදී ඔවුන්ට නිරීක්ෂණය කරන්නට ලැබෙනවා එයාක්‍රාෆ්ට් එකේ ඕවර් ස්පීඩ් වෝර්නින් එකත් එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් ස්පීඩ් බ්‍රේක්ස් ඩිප්ලොයි කරන්නට කටයුතු කරනවා. ඒත් සමගින් ගුවන් යානාව ස්ලෝ ඩවුන් වීමත් කිසියම් ආකාරයකින් එයාක්‍රාෆ්ට් එක කන්ට්‍රෝල් කරගන්නට හැකි ස්වරූපයකුත් ප්‍රදර්ශනය වෙනවා. කොහොම වුණත් ගුවන් නිවුවන් දෙදෙනාටම එක්ව බොහොම වෙරවෑයමින් තමුන්ගේ කන්ට්‍රෝල් කොලම්ස් පිටුපසට අදිමින් එයාක්‍රාෆ්ට් එක නැවත වතාවක් මේ නෝස් ඩවුන් ඇටිටියුඩ් එකකින් එහෙම නැත්නම් ඩයිව් එකෙන් රිකවර් කරගන්නට සිද්ධ වෙනවා. ඒ සඳහා ඔවුන්ට කිලෝග්‍රෑම් ෆෝස් 60ක පමණ දැවැන්ත ශරීර ශක්තියක් වැය කරන්නටත් සිද්ධ වෙනවා. කොහොම නමුත් තත්පර 80ක වගේ කාලයකට පසුව ඔවුන්ට යලිත් වතාවක් එයාක්‍රාෆ්ට් එක පාලනය කරගන්නට හැකියාව ලැබුණා. මේ අතරවාරයේදී ඔවුන්ට විශාල ভাইබ්‍රේෂන් එකක් සම්පූර්ණ ගුවන් යානයේ හරහාම පැතිරී යන ආකාරයත් අත්දකින්නට ලැබුණා. අවසානයේදී ඔවුන් අඩි 31000ක සිට එයාක්‍රාෆ්ට් එක නැවත වතාවක් ලෙවල් කරගන්න අවස්ථාව දක්වා පැමිණෙනකොට ඒ තත්පර 80ක කාලය තුල අඩි 7000කින් පමණ තමුන්ගේ උස ප්‍රමාණය පහත වැටිලා තිබුණේ. ඒ අවස්ථාවේදී නැවත වතාවක් ලොස් ඇන්ජලිස් එයාපෝට් එකේ එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස්ලා අමතමින් ඔවුන්ට එයාක්‍රාෆ්ට් එකේ කිසියම් ආකාරයක හදිසි අවස්ථාවක් උද්ගත වෙලා තිබෙන බවත් මේ ආකාරයෙන් ඩයිව් එකකට ඔවුන්ට මුහුණ දෙන්නට සිදු වුණ බවත් ඒ නිසාම ඔවුන්ට අඩි 20000ක් 25000ක් අතර සේෆ් ඔපරේටිං ඔල්ටිටියුඩ් එකක් ඩික්ලෙයාර් කරලා දෙන හැටියට කැප්ටන් ටෙඩ් ඉල්ලීමක් කරනවා. මේ ආකාරයෙන් ඔවුන් ක්‍රමානුකූලව ලොස් ඇන්ජලිස් එයාපෝට් එකේ ලෑන්ඩ් කිරීම දක්වා අප්‍රෝච් කරමින් සිටියා. ඒ අනුව එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර්වරයා විසින් ඇලස්කා ෆ්ලයිට් 261 කියන මේ ගුවන් යානය අප්‍රෝච් කන්ට්‍රෝලර් වෙත හෑන්ඩ් ඕවර් කිරීම සිද්ධ වෙනවා. ඒ අවස්ථාවේදී අප්‍රෝච් කන්ට්‍රෝලර්වරයා විසින් ගුවන් යානය ලොස් ඇන්ජලිස් එයාපෝට් එකේ ලෑන්ඩ් කරන්නට අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. නමුත් ඊට වෙනස් අදහසක් දරපු කැප්ටන් ටෙඩ් කියනවා ලෑන්ඩින් කන්ෆිගරේෂන් එක චෙක් කරගන්න ලොස් ඇන්ජලිස් එයාපෝට් එකට ආසන්නයට පැමිණීමට වඩා තමුන් රැඳී සිටින මේ මුහුදු කලාපය ඉහළ අහසේ රැඳී සිටීමෙන්ම ඒ කන්ෆිගරේෂන් චෙක්ස් ටික සිදු කිරීම වඩාත් යෝග්‍යයි කියලා. අනිවාර්යෙන්ම ඔහු දැන සිටින්නට ඇති තමුන්ගේ ගුවන් යානයේ පැවති අන්තරාය කෙතරම්ද කියන එක මේ ප්‍රකාශය සිදු කිරීමෙන් අපට පැහැදිලි වෙන්නේ ඔහුට වමනා වෙලා තිබුණේ තමුන්ගේ ගුවන් යානයට සිදුවන අනතුරක් නිසා ඒ ලොස් ඇන්ජලිස් ගුවන් තොටුපොළ අවට ජීවත් වන පුද්ගලයින්ට සහ ඒ දේපළවලට හානියක් අනතුරක් සිදුවීම වළක්වා ගැනීමයි කියලා මේ ආකාරයෙන් ඔහු තවදුරටත් සාගරයට ඉහළින් රැඳී සිටීමෙන් මේ අවශ්‍ය කන්ෆිගරේෂන් ටෙස්ට් සිදු කරන්නට තීරණය කිරීමෙන්ම අපට පැහැදිලි වෙනවා. මීළඟට උන්ට උපදෙස් ලැබෙනවා ගුවන් යානය අඩි 7000ක ඔල්ටිටියුඩ් එකක් දක්වා ගෙනෙන හැටියට ඒ වගේම එයාක්‍රාෆ්ට් එක ලෑන්ඩින් කිරීම සඳහා අංශක 280 කෝණයට ටර්න් කරන හැටියට ඔවුන්ට උපදෙස් ලැබෙනවා. ගුවන් යානාවේ පිටුපස කොටසින් යලිත් වතාවක් ශබ්දයක් ඇසෙනවා. ඒ අවස්ථාවේදී ගුවන් යානය බොහොම නරක විදිහට ඩයිව් එකකට එන්ට වෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මෙහිදී සිද්ධ වෙලා තිබුණේ එයාක්‍රාෆ්ට් එකේ ස්ටැබිලයිසර් පද්ධතිය කන්ට්‍රෝල් කරන ජැක් ස්ක්‍රූ මෙකැනිසම් එකේ මේ වෙන විටත් ෆ්‍රීලි මූව් වෙමින් තිබුණ ජැක් ස්ක්‍රූ එක මේ වෙනකොට තමුන්ගේ ස්ටොප් පොසිෂන් එකේ තියෙන එහෙම නැත්නම් කලින් කිව්ව විදිහට 3.1 degrees කියන මැක්සිමම් නෝස් ඩවුන් සෙටින් එකනොත් ඔබට ගමන් කරන්නට හැකියාව ලැබිලා තිබුණා. ඇත්ත වශයෙන්ම එය එලෙස සිදුවීමට හේතුපාදක වුණේ මේ ජැක් ස්ක්‍රූ එකේ මැක්සිමම් ඩ්‍රයිව් පොසිෂන් එක ලිමිට් කරන්නට තියෙන නට් එක සහ ඒ ජැක් ස්ක්‍රූ එක මැදින් මේ ජැක් ස්ක්‍රූ එක දෙකට කැඩිලා යාමයි. මේ දක්වා විනාඩි 10ක පමණ කාලයක් ඒසා විශාල ලෝඩ් එකක් ස්ටැබිලයිසර් එක මත බලපවත්වමින් තිබුණා. ඉතින් ඒ හේතුව නිසා ඇති වුණ ස්ට්‍රෙසස් නිසා තමයි මේ ජැක් ස්ක්‍රූ එක මේ ආකාරයෙන් බිඳ වැටීමට ලක් වුණේ කියන එක අපට තේරුම් ගන්නට පුළුවන්. ඉතින් මේ දේ සිදුවීමත් සමගින් එයාක්‍රාෆ්ට් එකේ ස්ටැබිලයිසර්ස් වලට තමුන්ගේ හින්ජ් පොයින්ට් එක වටා ඕනෑම විදිහකට කැරකවීමේ හැකියාව ඉඩ ප්‍රස්තාව ලැබුණා. ඒ නිසා තමයි එයාක්‍රාෆ්ට් එක කිසිවෙකුට පාලනය කළ නොහැකි විදිහට බොහොම නරක ඩයිව් එකකට එන්ට වුණේ. ඉතින් ඇත්ත වශයෙන්ම මේ ජැක් ස්ක්‍රූ එකේ තියෙන ටොප් ටියුබ් එක මේ විදිහට බිඳියාමත් සමගින් ස්ටැබිලයිසර් පද්ධතියට ඕනෑම ආකාරයකට මූව් වීමේ හැකියාව ලැබුණා. නමුත් තවදුරටත් ඒකේ මූව්මන්ට් එක රෙස්ට්‍රික්ට් වුණා. ඒ තමයි මේ එයාක්‍රාෆ්ට් එකේ එම්පනාජ් එකේ මුදුනේම තියෙන ෆෙයාරින් බ්‍රැකට් එකක මේ ස්ටැබිලයිසර් බාර් එක
රැඳීම නිසා එතනින් එහාට ස්ටැබිලයිස් බාර් එකට තවදුරටත් මූව් වෙන්නට නොහැකි වීම නිසා. ඒ නිසා තමයි එයාක්‍රාෆ්ට් එකේ nose down attitude එක තවදුරටත් 3.6 degrees වල නතර වෙලා තිබුණේ. නමුත් මේ වාසිය හෝ මේ තත්ත්වය තවත් වැඩි වෙලාවක් පැවතුනේ නැහැ. මේ වගේ ෆෙයාරින් බ්‍රැකට් එකක් ඒසා විශාල ලෝඩ් එකක් දරා ගන්න පුළුවන් විදිහට නෙමෙයි නිර්මාණය කරලා තිබුණේ. ඒ නිසා තවත් සුළු මොහොතක් ගත වෙනකොට මේ ෆෙයාරින් බ්‍රැකට් එකත් ගැලවිලා එයාක්‍රාෆ්ට් එකේ ස්ට්‍රක්චර් එකෙන් ගැලවිලා ඉවත් වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට අවසානයේ ස්ටැබිලයිසර් බාර් එක සම්පූර්ණ පාලනයෙන් ගිලිහිලා ඕනෑම අතකට ඒ කියන්නේ relative wind එක එන විදිහ අනුව මේකේ setting එක ඕනෑම අතකට හැරවීමට හැකියාව අවසාන වශයෙන් ලැබුණා. මේ සිදුවීමක් සමගින් ගුවන් යානය අංශක 70ක් වැනි ඉතාමත් දරුණු ගණයේ ඩයිව් එකකට එල්ල වෙලා තිබුණේ. කොහොම නමුත් කැප්ටන් ටෙඩ් තවදුරටත් ගුවන් යානය හසුරුවා ගැනීම අතහරින්නට සූදානම් වෙලා සිටියේ නැහැ. මේ අවස්ථාවේදී ඔහු කිසිවෙකුත් බලාපොරොත්තු නොවන අන්දමින් ඉතාම සුවිශේෂී සහ විශිෂ්ට ක්‍රියාවක් සිදු කරනවා. ඒ තමයි ඔහු තවදුරටත් එයාක්‍රාෆ්ට් එක nose down attitude එකකට පුෂ් කරන අතර වාරයේ එයාක්‍රාෆ්ට් එක වම් පසට රෝල් කරන විදිහට තමුන්ගේ control column එක ක්‍රියාත්මක කරනවා. එහිදී ඔහුගේ බලාපොරොත්තු වෙන්නේ intentionally එයාක්‍රාෆ්ට් එක inverted position එකට එහෙම නැත්නම් upside down විදිහට එයාක්‍රාෆ්ට් එක අරගෙන එහිදී ස්ටැබිලයිසර් එකේ තිබෙන ඉම්පැක්ට් එක එයාක්‍රාෆ්ට් එකට නොදැනෙන්නට සැලැස්වීමයි. ඉතින් මේ ආකාරයෙන් සිදු කරපු මැනුවක ඉතාමත් සාර්ථක බව දක්වමින් ඔවුන් අංශක 70ක් විදිහට ඩයිව් කරමින් තිබුණ එක ක්‍රමානුකූලව අංශක 9ක් දක්වා අඩු කරගන්නට හැකියාව තිබුණා. නමුත් මේ වෙනකොටත් ඔවුන් පියාසර කරමින් සිටියේ ඉන්වර්ටඩ් තත්ත්වයේ යටතේ. ඊන අනතුරුව ඔවුන් උත්සාහ කරේ එයාක්‍රාෆ්ට් එක නැවත වතාවක් රෝල් කිරීමෙන් නැවත එයාක්‍රාෆ්ට් එක සාමාන්‍ය තත්ත්වයට ස්ටැබිලයිස් කරගන්නටයි. ඒ බව ෆ්ලයිට් ඩේටා රෙකෝඩ් එකේ සඳහන් වෙනවා. ඔවුන් එලරන්ස් ක්‍රියාත්මක කරවමින් එයාක්‍රාෆ්ට් එක නැවත වතාවක් ස්ටේබල් කරගන්නට උත්සාහ කරපු ආකාරය. එයාක්‍රාෆ්ට් එකේ ස්පීඩ් එක මේ වෙනකොට knots 208ක් පමණ දක්වා අඩු වෙලා තිබුණේ. නමුත් ඉතාමත් අවාසනාවන්ත අන්දමින් ඔවුන් බලාපොරොත්තු නොවුන දෙයක් මේ අවස්ථාවේදී සිදු වුණා. ඒ ක්‍රියාවලිය එයාක්‍රාෆ්ට් එකේ අවසන් ඉරණම තීන්දුව කරන්නටත් මේ ගුවන් නියමුවන් දෙදෙනා පැය දෙකකට අධික කාලයක් මුළුල්ලේ සිදු කරපු සියලුම උත්සාහයන් ඵල රහිත කරවන්නටත් හේතු වුණා. ඒ තමයි ගුවන් යානයේ මේ විදිහට ඉන්වර්ටඩ් ෆ්ලයි කරන අවස්ථාවේදී එන්ජිමේ දකුණු පසේ එන්ජිම ස්ටෝල් වීමට ලක් වීම නිසා ක්‍රියා විරහිත වෙනවා. එයින් ගුවන් යානයට අත්‍යවශ්‍යම වෙලා තිබුණ ත්‍රස්ට් එකේ විශාල පංගුවක් ඔවුන්ට අහිමි වෙනවා. ඇත්ත වශයෙන්ම මේ සිදුවීමට බලපාන්නට ඇත්තේ එයාක්‍රාෆ්ට් එක ඉන්වර්ටඩ් ෆ්ලයි කිරීම සහ ඒ තිබුණ ඇන්ගල් ඔෆ් ඇටැක් එක නිසා එයාක්‍රාෆ්ට් එකට ලැබෙන ඉන්ලට් එයා ඩිස්ටර්බ් වීම නිසා තමයි මේ ආකාරයෙන් කම්ප්‍රෙසර් එක ස්ටෝල් වෙලා එන්ජිම ක්‍රියා විරහිත වන්නට ඇති කියලා තමයි පසුව නිරාවරණය වුණේ. කොහොම නමුත් එන්ජින් පවර් නැතිවීමෙන් පසුවත් කැප්ටන් ටෙඩ් තමුන්ගේ ෆර්ස්ට් ඔෆිස් එකෙන් ඉල්ලීමක් කරනවා එයාක්‍රාෆ්ට් එකේ ස්පීඩ් බ්‍රේක්ස් ඩිප්ලොයි කරන්නට කියලා. ඔහු තවමත් උත්සාහ කරමින් සිටිනවා එයාක්‍රාෆ්ට් එක තමුන්ට කන්ට්‍රෝල් කරගන්නට පුළුවන් වෙයිද කියලා. කොහොම නමුත් පස්වරු 4 පසුවී විනාඩි 20යි තත්පර 56ට කැප්ටන් ටෙඩ්ගේ මුවින් පිට වුණ අවසන් වදන් පෙළ cockpit voice record එකේ මේ විදිහට සටහන් වෙලා තිබුණා. here we go. අන්න ඒ විදිහටයි ඔහු අවසන් වශයෙන් සඳහන් කරන්නේ. එතනින් තත්පරයක් ගතවන්නටත් මත්තෙන් මේ DC-83 කියන ගුවන් යානාව පැසිෆික් සාගර ජලතලයේ ගැටීමට ලක් වෙනවා. ඒ හේතුවෙන් මේ ගුවන් යානාවේ ගමන් කරපු ගුවන් නියමුවන් දෙදෙනා, ගුවන් කාර්ය මණ්ඩලයේ තිදෙනා සහ ගුවන් මගින් 83 දෙනා ඇතුළු පුද්ගලයන් 88 දෙනාටම ජීවිත අහිමි වෙනවා. ඇත්ත වශයෙන්ම මේ අවාසනාවන්ත ගුවන් අනතුර සිදුවෙන ආකාරය ඒ මොහොතේ ලොස් ඇන්ජලිස් ගුවන් තොටුපළ අවට ඉහළ හසේ රැඳී සිටපු ගුවන් යානා බොහෝමයක ගුවන් නියමුවන්ට සහ ගුවන් මගීන්ට නිරීක්ෂණය වෙලා තිබුණා. ඔවුන් ලබා දුන්න තොරතුරු සහ රේඩාර් වල සටහන් වෙලා තිබුණ තොරතුරු අනුව මේ ගුවන් යානය ක්‍රෑෂ් වුණ ඒරියා එක ලොකේට් කර ගැනීම තරම් අපහසුයක් වුණේ නැහැ. සතියක් වැනි කෙටි කාලයක් තුළ සම්පූර්ණ එයාක්‍රාෆ්ට් එකේ රෙකේජ් එක ගොඩ ගන්නට හැකියාව ලැබුණා. ඒ අතර මේ ඉන්වෙස්ටිගේෂන් එක සඳහා අත්‍යවශ්‍ය වන ෆ්ලයිට් ඩේටා රෙකෝඩ් එක සහ කොක්පිට් වොයිස් රෙකෝඩ් එක වගේම එයාක්‍රාෆ්ට් එකේ ස්ටැබිලයිසර් පද්ධතියට අදාළ ජැක් ස්ක්‍රූ ඇසෙම්බලි එකක් හොයාගන්නට පරීක්ෂකයින්ට ඉඩ ප්‍රස්තාව ලැබුණා. ඉතින් ඔබ මේ වෙනකොටත් දන්නවා මේ අවාසනාවන්ත ගුවන් අනතුරට හේතුනේ DC-83 කියන ගුවන් යානාවේ ස්ටැබිලයිසර් කන්ට්‍රෝල් පද්ධතිය ක්‍රියාත්මක කරන ජැක් ස්ක්‍රූ එකේ ඇති වුණ ෆේලියර් එකක් නිසා. මුල් අවස්ථාවේදී මේ ජැක් ස්ක්‍රූ එකේ threaded shaft එකේ තිබුණ threads වෙයා වීම නිසා එහෙම නැත්නම් ගෙවීමට ලක් වීම නිසා එහි ක්‍රියාකාරීත්වය බිඳ වැටුණා. මෝටර්ස් වලින් මේ ජැක් ස්ක්‍රූ එකේ threaded shaft එක ටර්න් කළත්
එහි threads නොමැතිවීම එහෙම නැත්නම් threads ගෙවී යාම නිසා එයට සම්බන්ධ වෙලා තිබුණ නට් එක එහෙම නැත්නම් ඒ body mass එක move කරන්නට හැකියාවක් තිබුණේ නැහැ. ඉන් අනතුරුව stabilizer එක මත ඇති වුණ load එක bear කරගන්නට නොහැකි වීම නිසා මේ weak වෙලා තිබුණ threaded shaft එක එහෙම නැත්නම් torque tube එක සම්පූර්ණයෙන් බිඳ වැටීමට ලක් වුණා. ඒක තමයි මේ අනතුරට හේතුපාදක වුණ මූලික සිදුවීම. ඉතින් ඒ ආකාරයෙන් මම අදට ඔබගෙන් සමුගන්නවා සුපුරුදු පරිදි ඔබගෙන් ඉල්ලීමක් කරනවා අපගේ Aviocrack නිර්මාණ ඒවියේෂන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඔබගේ හිතවතුන් සමග බෙදා හදා ගන්න. ඒ වගේම මේ සම්බන්ධයෙන් ඔබ දන්න මීට වඩා තොරතුරු වෙනවා නම් ඒ වගේම ඔබේ අදහස් යෝජනා තියෙනවා නම් ඒ හැම එකක්ම කමෙන්ට් සෙක්ෂන් එකේ ඉදිරිපත් කරන්න. අවසාන වශයෙන් අප ඉදිරිපත් කරන මේ වැඩසටහන ඔබ ඉදිරියටත් නරඹන්නට කැමති නම් Aviocrack channel එක subscribe කරලා අපත් සමග දිගටම රැඳී සිටින්නට කියන ආරාධනයක් සිදු කරමින් ඔබගෙන් සමුගන්නවා. ඔබට ජය සහ සතුට.